අයිබෝන් ළමයි අද අපි කරමු ජ්‍යාමිතියේ තවත් එක කොටසක් වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේය මේකත් ළමයි ඉතා වැදගත් කොටසක් වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේයන් තමයි අද අපි කරන්නේ. ඒතොර මේකට පළවෙනි වාරේ පාඩමක් නමුත් මේක අනිවාර්යයෙන්ම විභාගෙට පළවෙනි ප්‍රශ්න පත්‍රයට හෝ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අන්තිම කොටසට තමයි ජ්‍යාමිතිය ගානක මේකට සම්බන්ධ කරන්නේ. මම ඔයගලන්ට ඒක මුලින් ඉඳලා කියලා දෙන්නම්. මාතෘකාව සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය. සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය. මේක අපි පළවෙනි එක මුලින්ම ළමයි දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේවා. හොඳට තේරුම් ගන්න. ඉස්සෙල්ලාම අපි දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් තියෙනවා. බලමුකෝ මොනවද කියලා. අපි ගත්තොත් ළමයි right. දැන් මෙන්න මෙයාගේ නම මොකද්ද? මේ බලන්න. මෙන්න මේකේ නම. මෙන්න මේකේ නම තමයි සමාන්තරාශ්‍රය. හැබැයි මම ජ්‍යාමිතියේදී කියලා දීලා තියෙනවා සමාන්තරාශ්‍රය කියලා කියන්නේ නැහැ මෙහෙම ඊතල නැත්තම්. මේ සම්මුඛ පාද සමාන්තර වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි එයාට සමාන්තරාශ්‍රය කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒතර මේක සමාන්තරාශ්‍රයක්. මේකේ සම්මුඛ පාද සමානයි, සම්මුඛ පාද සමාන්තරයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. එක් විකර්ණයෙන් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ගොඩක් අපි මේක සමාන්තරාශ්‍රය ගැන ඉගෙනගෙන තියෙනවා. ඊගාවට ළමයි අපි දැනගන්න ඕනේ අනිත් එක්කෙනාව තමයි ත්‍රිකෝණය. ත්‍රිකෝණය ගැනත් අපි ගොඩාක් දේවල් දන්නවා. එතකොට ඊට පස්සේ අපිට මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්න දැනගෙන ඉන්න ඕනේ. සමාන්තරාශ්‍රයේ මෙන්න මේක අපි ආධාරකය කියලා ගත්තොත් මෙන්න මේ උසට අපි කියනවා ලම්බක උස කියලා. මේක කඩේරින් අඳින්නත් පුළුවන්. හරි? ත්‍රිකෝණය ගත්තොත් මෙයා ආධාරකය නම් මෙන්න මේ උසට අපි කියනවා ලම්බක උස කියලා. ලම්බක උස. ලම්බකයි. සමාන්තරාශ්‍රයකත් එහෙම. එහෙනම් ළමයි හොඳට තේරුම් ගන්න හැමෝම මම මේකට නමක් දාන්නම් A B C D කියලා. තුල පොඩ්ඩක් සීනි කරගමු. මේක දාන්නම් P Q R කියලා. දැන් ළමයි මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ. දැන් මේ වර්ගඵලයේ සම්බන්ධ ප්‍රමේයන් අපි මේ කරන්නේ. ඒක නිසා මේක අපි ඉස්සෙල්ලාම ඉගෙනගෙන ඉන්න ඕනේ සමාන්තරාශ්‍රයකත් ත්‍රිකෝණයකත් වර්ගඵලය හොයන්නේ කොහොමද කියන එක. අපි මේක 9 පන්තියේදී ඉගෙන ගත්තා ළමයි. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ මෙන්න මේ යට එක්කෙනාට අපි කියනවා ආධාරකය කියලා. ආධාරකය. අපි ඒකට x කියලා ගමු. මෙන්න මේක තමයි ලම්බක උස. ලම්බක උස. ආධාරකයට තියෙන ලම්බක උස. එහෙනම් ළමයි මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය මම A ගන්නම් වර්ගඵලයට ඒරියා කියන එකේ. වර්ගඵලය හොයන්නේ ආධාරකය ගුණ කිරීම ලම්බක උස. ආධාරකය ගුණ කිරීම ලම්බක උස. මේක තමයි සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය. මේක ළමයි අපි ඉගෙන ගත්තා 9 පන්තියේදී වර්ගඵලය හොයන සූත්‍රය. ඊගාවට අපි බලමු ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියන එක. මේකෙත් ආධාරකයට මම x කියලා ගත්තා. ලම්බක උස උච්චය කියලාත් කියනවා. ඒකට h කියලා ගත්තා. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බක උස. අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් කියලා අපි ඉගෙනගෙන තමයි ත්‍රිකෝණයේ වර්ගඵලයට භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස කියලා දැම්මේ. එහෙම නේද ළමයි? එහෙනම් ඉස්සෙල්ලාම අපි මේ තල රූපවල වර්ගඵලය හොයන විදිහ දැනගෙන ඉන්න ඕනේ. සමාන්තර රේඛා අතර මේ ජ්‍යාමිතිය සිද්ධාන්ත ප්‍රමේයන් ගැන සම්බන්ධ කරගන්න කලින්. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ සමාන්තරාශ්‍රයක් ඇඳලා මේකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. ඊගාවට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද?
ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ කුස. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක ඇඳගමු. ඊට පස්සේ අපි බලමු ප්‍රමේයන් වලට මේවා සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ඉක්මනට මේක ඇඳගන්න ඉස්සෙල්ලා. ඊගාවට ළමයි සමාන්තර රේඛා දෙකක් කියලා කියන්නේ මොකක්ද? සමාන්තර රේඛා දෙකක්. සමාන්තරයි කියලා කියන්නේ එකම පරතරයක් සහිතව ගමන් කරනවා. දන්නවනේ ඒක සමාන්තර රේඛා දෙකක් කියන්නේ එකම පරතරයේ තියලා ගමන් කරනවා. සමාන්තර රේඛා දෙකක්. දැන් මේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ප්‍රමේයන් තමයි අපි මේ කරන්න යන්නේ. වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේයන්. හරි? තල රූපවල වර්ගඵලයන් තමයි අපි කරන්න යන්නේ. මම මේක පොඩ්ඩක් උඩට කරන්නම්. ඔන්න බලන්න ළමයි ඊගාවට අපි ඉගෙන ගන්න යන්නේ මොකක්ද කියලා. අපි දන්නවා සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද? සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දැන් ළමයි සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුස. හොඳට තේරුම් ගන්න ඕනේ. හරි? මම මේ වෙලාව අරන් කියලා දෙන්නේ. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුස. එහෙනම් ළමයි ආධාරකයේ වෙනස් වෙන්නේ නැත්තම් දෙට අහගන්න. ආධාරකයේ වෙනස් වෙන්නේ නැත්තම් ලම්බක උස වෙනස් වෙන්නේත් නැත්නම් අය කියන්නම් ආධාරකයේ වෙනස් වෙන්නේත් නැත්තම් වර්ගඵලයේ වෙනස් ලම්බක උස වෙනස් වෙන්නේත් නැත්තම් ඒ දෙක ගුණ කරාම එන අගේ වෙනස් වෙන්නේත් නැහැනේ ළමයි. ආධාරකයේ වෙනස් වෙන්නේත් නැහැ. ලම්බක උස වෙනස් වෙන්නේත් නැහැ. ඒ වගේ වෙලාවකදී ඒ දෙක ගුණ කරාම එන අගේ වෙනස් වෙන්නේත් නැහැ. ඒ කියන්නේ මේකේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. එහෙනම් වර්ගඵලය වෙනස් නොවෙනවා ආධාරකයයි ලම්බක උසයි එකම අගයක් ගත්තොත්. එහෙනම් ඕක තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. ඔන්න බලන්න ළමයි. ඔයගොල්ලොත් මාත් එක්ක ලියාගත්තට කමක් නැහැ. එකම ආධාරකය බලන්න. එකම ආධාරකය මාත් එක්කම ලියාගමු. එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා එකම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ වර්ගඵලයෙන් සමාන වේ. මේක ළමයි අපිට වැදගත් කරුණු දෙකක් කියවුණා. මොකද්ද? එකම ආධාරකය. මෙන්න එක වැදගත් කරුණක්. එකම ආධාරකය. තවත් එකක් තියෙනවා. මොකද්ද? එකම සමාන්තර රේඛා යුගලයක්. මෙන්න මේ දෙක වැදගත්. එකම ආධාරකය එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටන මොනවද වර්ගඵලයෙන් සමාන වෙන්නේ? සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. මෙන්න මේ ටික ඔක්කොම වැදගත් ළමයි. දැන් අපි බලමු මොකද්ද මේකේ කියන්නේ කියලා. ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ. හැම දරුවෙක්ම හොඳට තේරුම් ගන්න ඕනේ. හරි? බලා ගන්න. ඔන්න මම එකම ආධාරකයක් අඳින්න යන්නේ. එකම ආධාරකයක්. මම ආධාරකයක් අඳින්නම් රතු පාටි. මේකට සමාන්තර රේඛාවක් අඳින්න. ඔන්න සමාන්තර රේඛාවක් ඇඳලා. පේනවද? සමාන්තරයි. හරි? එකම ආධාරකය එකම සමාන්තර රේඛා. ඔන්න සමාන්තර රේඛා දෙකකුත් ඇඳලා. ඒතර සමාන්තරයි කියලා පේන්න නම් මෙන්න මෙහෙම ඊතල දාන්න ඕනේ. මම ඊතලක් දැම්මා. දැන් අපිට සමාන්තරයි කියන එකේ සංකේතය තියෙනවා. දැන් මෙතනදී අපි ඉගෙන ගන්නේ මොකද්ද ළමයි? මේ ආධාරකයයි එකම සමාන්තර රේඛාවයි
මේක තව දෙයක් මම මේ ප්‍රමේය කියලා දෙන්න කලින් තව දෙයක් ඔයගලන්ට කියලා දෙන්න. මොකද්ද? මේ බලන්නකො මේ සමාන්තර රේඛා දෙක අතර මම මේ උසක් ගන්න. ලම්බක උසක් ගත්තා. මෙන්න උස. ලම්බක උසක් ගත්තා. දැන් ළමයි මෙන්න මේ උස. මේ බලන්න. මෙතනදී වෙනස් වෙලාද? නෑ, මේ මට්ටමමයි. මෙතනට ගෙනිච්චොත් එකම මට්ටම. එහෙනම් සමාන්තර රේඛා දෙකක් අතර ලම්බක උස වෙනස් වෙලා නේ. එකම ලම්බක උසක් තියෙන. දැන් සමාන්තර රේඛාව මෙතන දිගටම තියෙනවා. හරි? මේ රේඛාවෙන් කොටසක් මං ඇන්දට මේ රේඛාව දිගටම තියෙනවා. සමාන්තර රේඛාව දිගටම තියෙනවා. මේ එකම පරතරයක් තියෙන්නේ. මේක ඉතා වැදගත් ළමයි. මේ එකම පරතරයක් තියෙන්නේ. එහෙනම් සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ලම්බක උස වෙනස් වෙන්නේ නැහැ ළමයි. ඒකත් අපිට වැදගත්. දැන් ඔන්න බලන්න මම කරන්න යන්නේ මොකද්ද කියලා. දැන් මම අඳින්න යනවා සමාන්තරාශ්‍රයක්. ඔන්න මම සමාන්තරාශ්‍රයක් අඳින්න යන්නේ. ඔන්න බලන්න. මෙතෙන් යන්දා මේ දිගම මෙතෙන්ට ආවා. ඊගාවට මේ දිගම මෙතෙන්ට ගත්තා. right. ඔන්න සමාන්තරාශ්‍රයක් ඇඳලා. මේක තව ටිකක් මෙහාට ගන්න. එකම දිගක් මෙන්න ඕනේ. දැන් හරි. ඔන්න සමාන්තරාශ්‍රයක් ඇඳලා. ඒතර මේක එක සමාන්තරාශ්‍රයක්. ඊගාවට මම තවත් සමාන්තරාශ්‍රයක් අඳිනවා. තවත් එකක්. තවත් සමාන්තරාශ්‍රයක් අඳින්න යන්නේ. මේ බලන්න. මේ දිගම අරගත්තා. මෙතෙන්ට සමාන්තරාශ්‍රයක් අඳිනවා. තවත් සමාන්තරාශ්‍රයක් මම අඳිනවා. කොළ පාට එකක් සමාන්තරාශ්‍රයක් ඇඳිනවා. මම තවත් සමාන්තරාශ්‍රයක් අඳිනවා. මම ගොඩාක් අඳින්නේ නැහැ ළමයි. එතකොට මේ රූප සටහන පැහැදිලි වෙනවා. තව එකක් අඳින්න. ඈතින් එකක් අඳින්න. දැන් ඔයගලන්ට මේක ටිකක් පැහැදිලි වෙයි. මම පාටින් අඳින නිසා. නැත්තම් මුකුත්ම පේන්නේ නැති යනවා. දැන් ඕගොල්ලන්ට පේනවා. දැන් මම මේ ඇඳේ මොනවද? සමාන්තරාශ්‍ර. මෙන්න නිල් පාට සමාන්තරාශ්‍රය මේ ඊතල දෙක මෙතනට දාලා තියෙනවා. හරි? මෙතන ඊතල දෙකක් තියෙනවා. මෙතන ඊතල දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා අපි දෙක දැම්මනේ. නේද? මේ තමයි දෙක අයින් කරන්නම්. අනිත් දෙපැත්තට දානවා එක ඊතලයේ. ඔන්න සමාන්තරාශ්‍රයක්. මේ දෙන්නක් සමාන්තරයි, මේ දෙන්නක් සමාන්තරයි. ඊතල දෙක මෙතන තිබ්බට ළමයි ඒක මෙතනටත් අයිති, මෙතනටත් අයිති, මෙතනටත් අයිති, මෙතනටත් අයිති, තව දික් කරොත් එහෙටත් අයිති. සමාන්තර ලකුණ මේ මුළු රේඛාවේ ඕනම තැනකට ගන්න පුළුවන්. ඔන්න එක සමාන්තර රේඛා යුගලක් අපි ගත්තා. එතකොට මේ නිල් පාට එක්කෙනා සමාන්තරාශ්‍රයක් වෙලා. මෙයත් එහෙමයි සමාන්තරාශ්‍රයක්. ඊතල තුනක් ගහන්නම් මම. මොකද ඊතල දෙකක් දාලා මේ සමාන්තර රේඛා දෙකට ඊගාවට නිල් පාට සමාන්තර රේඛා දෙකට මම තව ඊතල එක එක දාලා මේකට ඊතල තුන තුන දැම්මා. කොළ පාටයකට ඊතල හතරක් දාමු. 1 2 3 4. 1 2 3 4. එතකොට ඔන්න මේ කොළ පාට එක්කෙනා එක සමාන්තර රේඛා යුගලක්. මම නිල් පාට එක්කෙනාව ගන්නම් AB C D. ඊගාවට කොළ පාට එක්කෙනාව ගන්නම් AB EF. අනිත් එක්කෙනාම ගමු G H. ඔය විදිහට ගමු. ඕන විදිහකට නම් කර ගන්න පුළුවන්. හරි? දැන් ඔන්න බලන්න ළමයි මොකද්ද කළේ? ABCD කියලා කියන්නේ එක සමාන්තරාශ්‍රයක්. ABCD. ABGH කියන්නේ තවත් සමාන්තරාශ්‍රයක්. ABEF කියලා කියන්නේ තවත් සමාන්තරාශ්‍රයක්. කොළ පාට සමාන්තරාශ්‍රය, නිල් පාට සමාන්තරාශ්‍රය සහ මේ තැඹිලි පාට සමාන්තරාශ්‍රය. ඕගොල්ලන්ට පේනවා මේ හැම සමාන්තරාශ්‍රයකම ආධාරකය AB. හොඳට තේරුම් ගන්න. හැම සමාන්තරාශ්‍රයකම ආධාරකය AB. එතකොට ආධාරකය වෙනස් වෙන්නේ නැහැ. මේ සමාන්තරාශ්‍ර තුනේම ආධාරකය එකයි. එකම ආධාරකයක් තියෙනවා. AB මයි ආධාරකය.
එතකොට ලම්බ කුස එකම ලම්බ කුසක් තියෙන්නේ මේ සමාන්තර ආශ්‍රයයට තියෙන ලම්බ කුස මෙන්න. මේ කළු පාට එක්කන මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන ලම්බ කුස. නිල් පාට එක්කනාගේ ලම්බ කුස ඒකත් ඒ ගානමයි. මෙයාගේ ලම්බ කුස ඒකත් ඒ ගානමයි. එකම ලම්බ කුසක් තියෙනවා. එහෙනම් ලම්බ කුස වෙනස් වෙන්නෙත් නෑ ළමයි. එහෙනම් ආධාරකය වෙනස් වෙන්නෙත් නැත්තම් ලම්බ කුස වෙනස් වෙන්නෙත් නැත්තම් වර්ගඵලය වෙනස් වෙන්නෙත් නෑ නේද ළමයි? එහෙනම් මේකේ ආධාරකයේ AB. එහෙනම් ABCD වල වර්ගඵලයයි ABEF වල වර්ගඵලයයි ABGH වල වර්ගඵලයයි සමාන වෙනවා. එයි සමාන වෙන්නේ ආධාරකයේ වෙනස් වෙන්නෙත් නැහැ, ලම්බ කුස වෙනස් වෙන්නෙත් නැහැ. එහෙනම් වර්ගඵලය වෙනස් වෙන්නත් බැහැ. ඉතින් අපි මේ රූප සටහන පැහැදිලිව ඇඳගමු. සමාන්තර රාශිය ඕන තරම් අඳින්න පුළුවන් මේ ආධාරකයේ වෙනස් කරන්නේ නැතුව එකම සමාන්තර රේඛා දෙකක් අතර. ඉතින් ගොඩක් ඇඳම අපැහැදිලි වෙන නිසා අපි සමාන්තර රාශිය 3ක් විතරක් ඇඳගමු. හරි? ඔයගොල්ලොත් මේ රූප සටහන අඳින්න ඊගාවට මම මේකෙන් ලියන විදිය කියලා දෙන්නම් කොහොමද ලියන්නේ කියලා. දැන් බලන්න ළමයි මේක ලියන හැටි. මෙන්න මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම ඔන්න බලන්න ABCD මුලින්ම ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මම ආධාරකයට x කියලා ගන්නම්, ලම්බ කුසට අපි h කියලා ගමු. මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන ලම්බක උසට අපි h කියලා ගමු. අපි ලම්බක උස රතු පාටින් අඳිමු. ලම්බක උස. මෙන්න මේ උස. ඒක තමයි ලම්බක උස. ඒක අපි අඩයිරකින් අඳිමු. right. මේක තමයි ලම්බක උස. h කියලා ගත්තා. එහෙනම් ළමයි මම ඉස්සෙල්ලත් කියලා දුන්නා මේ ලම්බක උස වෙනස් වෙනවද? සමාන්තර රේඛා දෙක අතර වෙනස් වෙන්නේ නැහැ. එකම ලම්බක උසක් තියෙන්නේ. එකම ලම්බක උසක් තියෙන්නේ, මේ ලම්බක උස වෙනස් වෙන්නේ නැහැ. හරි? එහෙනම් දැන් අපි ලියනවා ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ආධාරකය x ගුණ කිරීම ලම්බක උස h. ABCD වල වර්ගඵලය. මේකේ ආධාරකයේ x, ඒකට තියෙන ලම්බක උස h. නිල් පාට එකේ වර්ගඵලය. ඊගාට අපි කොළ පාට එකේ වර්ගඵලය බලමු. A B E F වල වර්ගඵලය හොයන්න යන්නේ. එහෙනම් මේ කොළ පාට එක්කෙනාගේ ළමයි ආධාරකයත් xමයි. ඒකේ ආධාරකයත් xමයි. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස නෙමෙයි. අපි ඉගෙන ගත්තේ. ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස තමයි වර්ගඵලය කියන්නේ. එහෙනම් ඔන්න මේ කොළ පාට එක්කෙනාගේ ආධාරකයත් x. කොළ පාට එක්කෙනාගේ ලම්බක උස සමාන්තර රේඛා දෙක එකම සමාන්තර රේඛා යුගලක් අතර නිසා එයාගේ ලම්බක උසත් hම තමයි. නේද ළමයි? මේක වෙනස් වෙන්නේ නැහැ නේ ලම්බක උස. ඒකත් hමයි. ඒකට මම 2 කියලා ගන්නවා. ඊගාට අපි මේ තැඹිලි පාට එක්කෙනාවත් ගමු. ABGH. ABGH වර්ගඵලය. ඒකෙත් ආධාරකය x ලම්බක උස hමයි. එයි මෙයාගේ ආධාරකය xමයි. මේකේ ආධාරකය AB නේ. ලම්බක උස සමාන්තර රේඛා දෙක අතර තියෙන ලම්බක උස hමයි. එහෙනම් AB හා මේ FG කියන සමාන්තර රේඛා දෙක අතර කොතන ගත්තත් ලම්බක උස hම තමයි එන්නේ. එහෙනම් මේ වගේ ළමයි මම සමාන්තරාශ්‍ර 3යි නෑන්දි. කොච්චර ඇඳත් සමාන්තරාශ්‍ර කොච්චර ඇඳත් මේ හැම සමාන්තරාශ්‍රයකම වර්ගඵලය සමාන වෙනවා. මේ දකුණු පැත්ත සමානයි කියන්නේ මේකේ වම් පැත්තත් සමාන වෙනවා. එහෙනම් ළමයි එම නිසා ඔන්න 33 දානවා. එම නිසා හරි. එම නිසා ABCD
समांतराश्रये वर्गඵලය සමාන වෙනවා ගවට A B E F समांतराश्रये वर्गඵලයට සමාන වෙනවා A B G H समांतराश्रये वर्गඵලයට සමාන වෙනවා තව ඕන තරම් ওই වගේ ඒවා තියෙනවා. එහෙනම් ළමයි ඕගොල්ලන් මතක තියාගන්න තියෙන දේ තමයි මොකද්ද? එකම ආධාරකය නම් එකම සමාන්තර රේඛා යුගලයක් නම් මේ දෙක අතර තියෙන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වෙනවා. අපිට ළමයි මේවා සම්බන්ධ කරලා නිර්මාණ ගානටත් ගණන් දෙන්න පුළුවන්. චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නිර්මාණය. පරණ පේපර්ස් වල හොඳ ජනප්‍රිය ප්‍රශ්න. තේරෙනවද? මේවා සම්බන්ධ කරලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය නිර්මාණ ඒවට ගණන් දෙන්න පුළුවන්. හරි? දැන් මේක අපි ඉක්මනට රූපතරණ අපි අඳගත්තානේ. මේ තුන ලියාගෙන මේකත් ඉක්මනට ලියාගමු. ඊගාවට මම ඊගා ප්‍රමේයත් කියලා දෙන්නම්. ප්‍රමේයන් තුනම කියලා දෙන්නම්. සිද්ධාන්ත තුනම. මේකේ තියෙනවා වර්ග තුනක්. ඒ තුනම කියලා දීලා තව අලුත් එකකුත් කියලා දීලා ඊට පස්සේ මේ ඔක්කොම සම්බන්ධ කරලා අපි ගණන් හදමු. එතකොට වඩාත් හොඳින් ගණන් හදන්න පුළුවන්, අමාරු ගණන් හදන්න පුළුවන්. මේක ඉක්මනට ලියාගන්න. මේකේ ළමයි අපිට දැන් මම ඔයගලන්ට මේ කරලා පෙන්නුවේ සූත්‍රයෙන්. මේක අපිට ළමයි ජ්‍යාමිතියෙන්. මේක අපිට ජ්‍යාමිතියෙන් ප්‍රමේයක් විදියට ත්‍රිකෝණාංග සම භාවිතා කරලත් අපිට ඕනනම් මේක සාධනය කරන්න පුළුවන්. මම මේක දැන් ජ්‍යාමිතිය ගාන කරන්න යන්නේ නැහැ. මම පොඩ්ඩක් ඔයගලන්ට නිකන් කියලා දෙන්නම්. මෙන්න සමාන්තර රේඛා දෙකක් තියෙනවා. දැන් මම මේකේ ළමයි අඳිනවා ඔන්න එක සමාන්තරාශ්‍රය. මේකේ තව සමාන්තරාශ්‍රයක් තියෙනවා. මේකේ ළමයි සමාන්තරාශ්‍ර දෙකක් ඇඳලා ත්‍රිකෝණ වෙන් කරලා ත්‍රිකෝණ අංග සම කරලා පොදු වර්ගඵලයේ දෙපැත්තටම එකතු කරලා අපිට මේකේ තව සාධනය කරලා ගන්න පුළුවන් වර්ගඵලය සමාන වෙනවා කියලා. ඒ වගේම මේකේ තව අපිට එක එක ඒවා අහන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිපිටකයේ මේ වර්ගඵලය මේකේ වර්ගඵලයට සමාන බව පෙන්වන්නේ කියලා. ඒ වගේ ඒවා එන්න පුළුවන්. මේ මෙතන පොඩි කොටසක් තියෙන මෙන්න මේ වගේ එකක්. මෙන්න මේකේ. මෙන්න මේ කොටසේ වර්ගඵලය මේකේ වර්ගඵලයට සමානයි. ඒ වගේ ගණන් අපි ඉස්සෙල්ලා ගණන් හදන්න කලින් මේ ප්‍රමේයන් තුනම අපි කරලා ඉමු. එතකොට මම ඕගලන්ට මේක ජ්‍යාමිතියෙන් සාධනය කරන හැටිත් ඕනනම් කියලා දෙන්නම්. අපි ප්‍රමේයන් ටික ඔක්කොම කරලා හිටියානම් අපිට ලේසි මේකේ ඔක්කොම සම්බන්ධ කරලා ගණන් හදන්න පුළුවන්. එතකොට මේකත් මම දැන් දෙවෙනි එකක් කියලා දෙන්නම්. බලමු දෙවෙනි එක මොකක්ද කියලා. එකම ආධාරකය සහ එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය. කියන්නේ මොකද්ද ළමයි? ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකි කියලා කියනවා. සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් කියලා කියනවා. එතකොට අපි බලමු මේක සාධනය කරන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න. අපි බලමු මේක සාධනය කරන්නේ කොහොමද කියලා. මේ හොඳට තේරුම් ගන්න. right. දැන් මම අඳිනවා ඉස්සෙල්ලා වගේම රූප සටහනක් අඳිනවා. ඔන්න බලන්න. හොඳට තේරුම් ගන්න. මුකුත්ම ලියන්න එපා. ඉස්සෙල්ලා වගේම මම රූප සටහනක් අඳින්න යන්නේ. ඔන්න අඳිනවා ළමයි සමාන්තර රේඛාවක්. එකම ආධාරකය.
ඔන්න එකම සමාන්තර රේඛා. එකම ආධාරකය එකම සමාන්තර රේඛා. මේ සමාන්තර රේඛා දෙක. මේ දෙන්න සමාන්තරයි. සීනි කරමු තුනේ. දැන් ළමයි මෙතන පිහිටනවා මොකද්ද? සමාන්තරාශ්‍රයක්. ඔන්න මම සමාන්තරාශ්‍රයක් අඳිනවා. සමාන්තරාශ්‍රයක් අඳිනවා. එකම ආධාරකයට ගන්න. හරි? එකම ආධාරකය. මේක උඩම කළු පාට එක උඩමයි එන්න ඕනේ. මම මේ පෙන්නන්නයි ටුක්ටක් උඩින් යන්නේ. හරි? ඔන්න සමාන්තරාශ්‍රයක් තියෙනවා. දැන් ළමයි මේ සමාන්තරාශ්‍රය. තව අපිට ත්‍රිකෝණෙකුත් තියෙනවා. තව අපිට ත්‍රිකෝණෙකුත් තියෙනවා. මම ත්‍රිකෝණේ ගන්න. මේක ඇතුලෙන් අඳින්නත් පුළුවන්. ඕනනම් එළියෙන් අඳින්නත් පුළුවන්. ඕන තැනක අඳින්න පුළුවන්. හැබැයි මේ ත්‍රිකෝණයේ ශීර්ෂය පිහිටන්න ඕනේ මේ සමාන්තර රේඛාව උඩ. ඒක ඉතා වැදගත්. ඉතා වැදගත්. එතන මේකේ සමාන්තරාශ්‍රයක් තමයි මේ නිල් පාට එක්කෙනා. එයා සමාන්තරාශ්‍රය. නිල් පාටින් මම මේක සමාන්තරාශ්‍රය. ඉතල තියෙනවා. මෙන්න සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙතන තේරුම් ගන්න ගන්න. හරි? සමාන්තර රේඛා දෙකක් තියෙනවා. දැන් එකම ආධාරකය තමයි මේ තියෙන්නේ. මේ රතු පාට ත්‍රිකෝණයටත් නිල් පාට සමාන්තරාශ්‍රයටත් තියෙන්නේ එකම ආධාරකයක්. මොකද්ද? මෙන්න මේ AB. එකම ආධාරකය. මේක A මේක B. සමාන්තරාශ්‍රය ABCD. ත්‍රිකෝණය ABE කියලා ගමු. දැන් ළමයි මේ දෙකටම තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ලම්බක උස. ලම්බක උස වෙනස් වෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. සමාන්තර රේඛා දෙකක් අතර ලම්බක උස වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේකේ ආධාරකයේ තියෙනවා ලම්බක උසක් අපිට තියෙනවා එකම ලම්බක උසක් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මේකේ වර්ගඵලය අතර සම්බන්ධය කොහොමද ගන්නෙ කියලා. දැන් බලන්න ළමයි මේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? අපි කලිනුත් කරා. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. එහෙනම් මේ සමාන්තරාශ්‍රයේ ආධාරකය වෙන්නේ x. ඒකට තියෙන ලම්බක උස h. එහෙනම් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ ආධාරකය x ගුණ කිරීම ලම්බක උස h. ඒක පුළුවන් නේ. ඊකට බලමු ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. ඒක අපි දන්නවනේ පොඩි පන්තිවල ඉඳන්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ. නැත්තම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් පරිඅඩක්. එහෙම නැත්තම් භාගයක් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. මොන විදිහකට කියත හැකියි. එහෙනම් ළමයි මේ ත්‍රිකෝණය මේ රතු පාට ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයක් ආධාරකය x ආධාරකයට තියෙන ලම්බක උස h. එහෙනම් ඔන්න ආධාරකය x ලම්බක උස h ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී භාගයක් ලියනවා. දැන් අපි බලමු මේකේ මේ දකුණු පැත්ත සමාන කරන්න බලමු. මම පළවෙනි සමීකරණය එක සමීකරණය මේ පළවෙනි සමීකරණය දෙපසම දෙකෙන් එකෙන් ගුණ කිරීමෙන් ඔන්න බලන්න. මේ පළවෙනි සමීකරණය මොකද්ද? ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි x ගුණ කිරීම h. ඕකනේ පළවෙනි සමීකරණය. මෙන්න මේක මම මේ ලියාගත්තේ. මේ පළවෙනි සමීකරණය දෙපසම දෙකෙන් එකෙන් ගුණ කරනවා. දෙපැත්තම ගුණ කරනවා දෙකෙන් එකෙන්. මේ පැත්තත් ගුණ කරනවා දෙකෙන් එකෙන්. මේ පැත්තත් ගුණ කරනවා දෙකෙන් එකෙන්. අපි දන්නවා ළමයි සමීකරණයක දෙපැත්තම එක මාගෙන් ගුණ කරන්නත් පුළුවන්, එක මාගෙන් බෙදන්නත් පුළුවන්. නේද? වර්ග කරන්න පුළුවන්, වර්ග මූලය ගන්න පුළුවන්, ඝන මූලය ගන්න පුළුවන්.
දෙපැත්තටම එකම දේ කරන්න පුළුවන් සමීකරණයක. මම මේක දෙපැත්තම දෙකෙන් එකෙන් ගුණ කරනවා. දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් ඇයි දෙකෙන් එකෙන්ම ගුණ කරන්නේ? මම දෙකෙන් එකෙන් ගුණ කරේ ළමයි මෙන්න මේ දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත වගේ මේ තුන්වෙනි සමීකරණයේ දකුණු පැත්ත සමාන කරගන්න මේ. මෙතන තියෙන්නේ දෙකෙන් එකක් x ගුණ කිරීම h. මෙතන තියෙන්නේ නිකම්ම x h නේ. මෙතනටත් දෙකෙන් එකක් ගන්න තමයි දෙපැත්තම දෙකෙන් එකෙන් ගුණ කරේ. දැන් ඕගලන්ට පේනවා මේ දෙවෙනි සමීකරණයේ දකුණු පැත්තයි දෙවෙනි සමීකරණයේ දකුණු පැත්තයි තුන්වෙනි සමීකරණයේ දකුණු පැත්තයි සමානයි. අපි ප්‍රත්‍යක්ෂ වලින් ඉගෙනගෙන තියෙනවා සමීකරණ දෙකක එක පැත්තක් සමානයි නම් අනිත් පැත්තත් සමාන වෙනවා. එහෙනම් ළමයි මේකෙන් මේ දෙපැත්ත සමාන නම් 2 හා 3න් දෙවෙනි සමීකරණය හා තුන්වෙනි සමීකරණයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වම් පැත්ත මෙන්න මෙයා මෙන්න මේ වම් පැත්තට සමාන වෙනවා. මේ බලන්න කහ පාට දෙන්න සමානයි. දකුණු පැත්ත සමානයි නම් වම් පැත්තත් අනිවාර්යෙන් සමාන වෙනවා ළමයි. ඒක ප්‍රත්‍යක්ෂ. එහෙනම් ABE ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා භාගයක්. ඒ කියන්නේ ABCD සමාන්තර රාශිය කියලා මෙහෙම ලියන්න පුළුවන්. සමාන්තර රාශියේ වර්ගඵලයෙන් භාගයකට සමාන වෙනවා. මෙන්න સિદ્ધාන්තය. සමාන්තර රාශියේ වර්ගඵලයෙන් භාගයකට සමාන වෙනවා. මෙන්න අපිට ආපු ප්‍රතිඵලය. එහෙනම් ළමයි එකම ආධාරකය නම් එකම ආධාරකය වෙන්න ඕනේ. එකම ආධාරකය නම් එකම සමාන්තර රේඛා දෙකක් අතර නම් එකම සමාන්තර රේඛා දෙකක් අතර වෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. එහෙනම් මේ එකම ආධාරකයේ AB එකම සමාන්තර රේඛා දෙකක් තියෙන ABDC ඒ දෙන්න අතර තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. මේ ත්‍රිකෝණයේ ලම්බ කුසට අපි උච්චය කියලා කියනවා. ඒ නමත් මතක තියාගන්න. එහෙනම් මේ ටික ලියාගමු. මේක ඉතා වැදගත්. මේක මේ මෙහෙම තමයි අපි මේ සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරි අඩක් ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එක හොයාගත්තේ. සූත්‍ර භාවිතා කරලා තමයි අපි මෙතනදී ගත්තේ අංක සමකිරීමකින් තොරව. මේකත් අපි ඉක්මනට ලියාගමු. ඊට පස්සේ බලමු අපි ඊගාව ප්‍රමේය මොකක්ද කියන්නේ. අපේ ඊගාව එක තුන්වෙනි સિદ્ધාන්තය මොකද්ද? එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා. මෙතනදිත් ළමයි කලින් වගේමයි. එකම ආධාරකය වෙනස් කරන්න බෑ. එකම ආධාරකය. එකම සමාන්තර රේඛා. සමාන්තර රේඛා වෙනස් කරන්නත් බෑ. එකම සමාන්තර රේඛා දෙකක් අතර තමයි පිහිටන්න ඕනේ. පිහිටි මොනවාද සමාන වෙන්නේ? ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙයි. ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙයි. එතකොට ළමයි මේකේ අපි මුලින්ම ඉගෙන ගත්තේ මොකද්ද? එකම ආධාරකයයි එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තර රාශිය වර්ගඵලයෙන් සමාන වෙයි. දෙවෙනි අට ඉගෙන ගත්තේ සමාන්තර රාශියේ වර්ගඵලය හරියටක් වුණාම ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. ඒක අනිත් පැත්තට කිව්වොත් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තර රාශියෙන් හරියටක්. සාමාන්‍යනුත් එහෙමනේ ත්‍රිකෝණය කියන්නේ සමාන්තර රාශියෙන් හරියටක්. දැන් කියන්නේ මොකද්ද? එකම ආධාරකයේ සහ එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඔන්න බලන්න ළමයි මේකත් අපි බලමු උපසටහනක් ඇඳලා. ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම මම ගන්නම් සමාන්තර රේඛා දෙකක්. සමාන්තර රේඛා දෙකක් ගන්න. ඔන්න එකම ආධාරකය සමාන්තර රේඛා දෙකක් ගත්තා. දිග්ග රේඛා දෙකක් ගන්න. දැන් මේ සමාන්තර රේඛා දෙක අතර අපි ත්‍රිකෝණ ටිකක් හදමු. මේ හැම ත්‍රිකෝණයකම ළමයිනේ උච්චය සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ශීර්ෂය තියෙන්න ඕනේ. මේ හැම එකකම ශීර්ෂය තියෙන්න ඕනේ කොහෙද? මෙන්න මේ සමාන්තර රේඛාව උඩ. ඔන්න එක ත්‍රිකෝණයක්.
මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. මේ බලන්න. එකම ආධාරකයේ මේ සතු පාට එක මැකුණා නේද මෙතනදී? එකම ආධාරකය නිසා තමයි එහෙම වෙන්නේ. එකම ආධාරකය. තව ත්‍රිකෝණයක් ගමු. තවත් එකක්. එන්න මම තවත් එකක් ගන්නම් මෙතන. බලන්න. මේ කොයික ගත්තත් ළමයි. කොයික ගත්තත් මේ හැම එකකම වර්ගඵලය සමාන වෙනවා. ඔන්න ආධාරකය AB. ආධාරකය AB. ආධාරකය AB. මෙතන මම ගන්නම් CDE කියන්න පුළුවන් නැත්නම් P1 P2 P3 කියලා ගන්නත් පුළුවන්. 7 වගේ කියන්නේ මේකේ අනන්ත ප්‍රමාණයක් තියෙනවනේ. ඒක නිසා මම CDE කියලා ගන්න. CDE. right. එහෙනම් ළමයි දැන් මේකේ අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලා වගේම මේකේ ලම්බ කුස වෙනස් වෙන්නේ නැහැ. උච්චය වෙනස් වෙන්නේ නැහැ. ආධාරකය වෙනස් වෙන්නේත් නැහැ. එකම ආධාරකයක් තියෙනවා. ආධාරකයේ x. එකම ලම්බ කුසක් මෙතන තියෙනවා. එහෙනම් ආධාරකය වෙනස් වෙන්නේත් නැත්නම් ලම්බ කුස වෙනස් වෙන්නේත් නැත්නම් ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනස් වෙන්නේත් නැහැ නේද ළමයි? ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනස් වෙන්නත් බෑ නේද? එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයත් ABD ත්‍රිකෝණයේ වර්ගඵලයත් ABE ත්‍රිකෝණයේ වර්ගඵලයත් සමාන වෙනවා. අපි ඉස්සෙල්ලා මේ රූප සටහන අඳිමු. ඊට පස්සේ මේක කොහොමද එන්නේ කියලා බලමු. මෙතනට ඊතල දාන එක අනිවාර්යයි ළමයි. සමාන්තරයි කියන එක අපිට පෙන්වන්නම ඕනේ. මේ රූප සටහන අඳින්න මම ඊට පස්සේ ලියන විදිය කියලා දෙන්නම්. දැන් ළමයි මේක අපි ලියන විදිය බලමු. දැන් අපි ගත්තොත් එහෙම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. මේක ඉස්සරහින් ලියන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද එන්නේ? භාගයක් ගුණ කිරීම. මේ රතු පාට ත්‍රිකෝණය. ආධාරකය මොකද්ද? ආධාරකය x. ඒ කියන්නේ AB. එතකොට මේකට තියෙන ලම්බ කුස ලම්බ කුස ළමයි මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන ලම්බ කුස තමයි මේ හැම තැනකටම තියෙන ලම්බ කුස. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ ලම්බ කුස වෙන්නත් ඕනේ m උසමයි. සමාන්තර රේඛා දෙකක් අතර ලම්බක උදුර වෙනස් වෙන්නේ නැහැ. ඒක ඉතා වැදගත්. සමාන්තර රේඛා දෙකක් අතර ලම්බක දුර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේකේ ලම්බක දුර hමයි මේ මොන ත්‍රිකෝණය ගත්තත්. මෙතනදිත් නෑ ඔයගලන් ඉතින් මේකේ ලම්බ කුස කොහොමද ගන්නෙ එළියටනේ කියලා. ඔව් ලම්බ කුස ළමයි මේකේ ආධාරකයේ කඩිරකින් දික් කරලා මෙතන ලම්බ කුස වෙන්නේ මේක. මේක ත්‍රිකෝණය ඇතුළටම වෙන්න ඕනි කියලා නීතියක් නෑ ලම්බ කුස. හරි? මේ ත්‍රිකෝණයෙන් එළියේ ලම්බ කුස තියෙන්න පුළුවන්. හරිද? එහෙනම් භාගයක් ආධාරකය ගත්තොත් x කියලා මේකට තියෙන ලම්බ කුස වෙනවා h. ඔන්න 1 කියලා ගත්තා. ඊගාවට ABD ත්‍රිකෝණය ගමු. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒකෙත් ළමයි ආධාරකය x ලම්බ කුස hමයි. ඊගාවට ABE ත්‍රිකෝණය ගමු. ABE ත්‍රිකෝණයේ වර්ගඵලය. මේකෙත් ළමයි භාගයක් ආධාරකය x ලම්බ කුස hමයි. එහෙනම් එම නිසා මේ හැම එකකම බලන්න ළමයි දකුණු පැත්ත සමාන වෙලා මේ දකුණු පැත්ත සමානයි. මේ හැම එකකම දකුණු පැත්ත සමානයි. එහෙනම් වම් පැත්තත් සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් මොකක්ද දෙන ප්‍රතිඵලය? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. 33ක් දාමු. තව ඕන තරම් ත්‍රිකෝණ වගේ තියෙන්න පුළුවන්. හැබැයි හැම ත්‍රිකෝණයකම ශීර්ෂය පිහිටන්න ඕනේ මේ සමාන්තර රේඛාව මතමයි. සමාන්තර රේඛාවෙන් උඩට ගියොත් එහෙම ශීර්ෂය ලම්බ කුදුර වෙනස් වෙනවා. සමාන්තර රේඛාවෙන් ඇතුළට આવොත් ශීර්ෂය ඒත් ලම්බ කුස වෙනස් වෙනවා.
ලම්බක උස වෙනස් නොවෙන්න තමයි එකම සමාන්තර රේඛා දෙකක් අතර කියලා කියන්නේ. නැත්තම් ලම්බක උස වෙනස් වෙනවා. එහෙනම් ළමයි අපි මේකත් ඉක්මනට ලියාගමු. ඊට පස්සේ ඔන්න අපේ ප්‍රධාන ප්‍රමේයන් තුන ඉවරයි. එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලය සමාන්තරාස්ස වර්ගඵලයෙන් සමානයි. එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාස්සයක වර්ගඵලයෙන් හරි අඩකට සමාන වෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය. ඒ වගේම තුන්වෙනියට අපි කරේ එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. මේ තුනම ඉතා වැදගත් ළමයි. ඉක්මනට මේකත් අපි ලියාගමු. ඊට පස්සේ මම තවත් එකක් කියලා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් ගණන් හදන්න. අපේ හතරවෙනි සිද්ධාන්තය. හතරවෙනි ප්‍රමේය. මේක අච්චුපතේ ඕගලන්ට මේ පළවෙනි වාරයේ තියෙන වර්ගඵලය තල රූපවල වර්ගඵලය. සමාන්තර රේඛා දෙකක් අතර තියෙන තල රූපවල වර්ගඵලය කියන කොටසට අයිති නෑ ළමයි. පොතේ නෑ. නමුත් අපිට විභාගයට අවශ්‍ය වෙන කොටසක්. මේක විභාගයට අවශ්‍යයි. ගණන් හදන්න උවමනා වෙන කොටසක්. මේක ඉතා වැදගත්. බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. මෙන්න මේක ඉතා වැදගත්. එකම සරල රේඛාවක් විය යුතුමයි. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක තියෙන්නම ඕනේ. මේකෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් ගණන්. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. තව වැදගත් එකක් තියෙනවා. මොකද්ද? පොදු ශීර්ෂයක්. පොදු ශීර්ෂයක්. ඔන්න ඔය කාරණා දෙක ඉෂ්ට වෙන්න ඕනේ. මේ දෙක ඉෂ්ට වෙනවා නම් එම ත්‍රිකෝණ හරි සමාන්තරාස්ස නෙමේ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. වර්ගඵලයෙන් සමාන වේ. ඉතින් සමාන්තරාස්ස වලටත් ඕක ගලපන්න පුළුවන්. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක සහිත සමාන්තරාස්ස ගත්තොත් එහෙම එකම සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ඒත් වර්ගඵලය සමාන වෙනවා. මෙතන ගොඩක් අපිට වැදගත් වෙන්නේ ත්‍රිකෝණ වලට. ඒක නිසා මම ත්‍රිකෝණය සම්බන්ධ කරලා දෙනවා. ඉතින් මොකද්ද අපේ ප්‍රමේය? එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. නේද? කියන එක තේරෙන්නත් එපා නේද? බලමු මොකද්ද මේ කියන්නේ කියලා. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. ඔන්න එකම සරල රේඛාව. දිග සරල රේඛාවක් ගන්න. දැන් මේ සරල රේඛාව එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. ආධාරක සමානයි. හරි? ආධාරක වෙනස් වෙන්නේ. ඔන්න එක ආධාරකයක්. දැන් මම මේ ත්‍රිකෝණ අඳින්නේ. ඔන්න එක ආධාරකයක්. දැන් ඊගාවට අනික් ආධාරකයත් මේ දිගමයි. අනිත් ආධාරකයත් මේ දිගමයි. තව එකක් ගමු. අලු පාට එකක් ගමු. ඒ දිගමයි. මේ බලන්න මම එකම දිගක් ගත්තේ. තුනක් ගත්තා. ඕන තරම් ගන්න පුළුවන්. හරි? එකම ආධාරක සහිත ඔන්න මම එකම සරල රේඛාවක තියෙන්න ඕනේ. මේ තුන් දෙනාම එක සරල රේඛාවකට ගත්තා. තේරෙනව නේද? එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. එකම සරල රේඛාවක් මත තමයි මේ ආධාරක තුනම තියෙන්නේ. එකම සරල රේඛාවක් මත. පොදු ශීර්ෂයක්. මේ මොකක්ද ඒ කියන්නේ? පොදු ශීර්ෂයක්. ශීර්ෂය පොදුයි. ඕන තැනකට ගමු ශීර්ෂය. මෙතනට ගන්නන්න. ඕන තැනකට ගත්තා. ඔන්න පොදු ශීර්ෂයක්. සහිත මොනවද? ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන. එහෙනම් ළමයි මෙන්න මෙතනින් ඔන්න ත්‍රිකෝණයක් හැදුවා. කළු පාට ත්‍රිකෝණය. මේකේ වර්ගඵලයයි. ඊගාවට අපි නිල් පාට එක ගමු. මේ තියෙන ආධාරකේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි. නිල් පාට එකේ වර්ගඵලය. මේකේ වර්ගඵලයයි. ඊගාවට අපි කොළ පාට එක ගමු. මෙන්න මේක. මේකේ වර්ගඵලයයි. තව තිබ්බොත් ඒවයිත් වර්ගඵලයන් සමාන වෙනවා ළමයි. වර්ගඵලය කියන්නේ මෙන්න මේ ඉඩ ප්‍රමාණය.
මෙන්න මේක තමයි වර්ගඵලය කියන්නේ. ඉඩ ප්‍රමාණය. මෙන්න මේ වර්ගඵලයයි ඊගාවට මේ නිල් පාට එකේ වර්ගඵලයයි මෙන්න මේවා බලන්න මේ වර්ගඵලයක් මේක ළමයි ඉතා වැදගත් අපිට ජ්‍යාමිතියේ ගණන් හදනකොට සාධනීය ගණන් වලට. හරි? ඉතාම වැදගත්. ඒක නිසා මේවා මතක තියාගන්න එක වගේ කොටස් ක්‍රමයන් වර්ගඵලය ආශ්‍රිත මම එක කොටසකට ගත්තා. ඔයගලන්ට මතක තියාගන්න ගණන් හදන්න ලේසි වෙනවා. ඔන්න වර්ගඵලයන්. මෙන්න මේ කළු පාට ත්‍රිකෝණේ, නිල් පාට ත්‍රිකෝණේ, කොළ පාට ත්‍රිකෝණේ වර්ගඵලයන් සමාන වෙනවා ළමයි. ඇයි එහෙම වෙන්නේ? එකම සරල රේඛාවක් මත තමයි මේ ආධාරක තියෙන්නේ. මේ බලන්න. එකම සරල රේඛාවක් මත මේ තුන් දෙනාගේම ආධාරක තියෙන්නේ. සහ පොදු ශීර්ෂයක්. සමාන ආධාරක. හරි? පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු ශීර්ෂයක් තියෙනවා කියන්නේ මොකක්ද? මේකේ ලම්බක උස වෙනස් වෙන්නේ නැහැ ළමයි. පොදු ශීර්ෂයක් තියෙනවා කියන්නේ ඒකයි. එකම ලම්බක උසක් තියෙන්නේ මේ. ලම්බක උස වෙනස් වෙන්නේ නැහැ. ඒකයි පොදු ශීර්ෂයක් තියෙනවා කියන්නේ. එහෙනම් මේ නිල් පාට ත්‍රිකෝණයේ ලම්බක උසත් මේකමයි. එයි මේකනේ ශීර්ෂය. මේ ත්‍රිකෝණයේ ශීර්ෂයේ ඉඳලා තමයි උච්චය අඳින්නේ ලම්බක උස. මේ නිල් පාට ත්‍රිකෝණයේ ලම්බක උසත් මේකමයි. එතකොට මේ ආධාරකයට අඳපු කළු පාට ත්‍රිකෝණයේ ලම්බක උසත් මේකමයි. ඒ ශීර්ෂය මෙතනනේ. මේ කොළ පාට එකේ ලම්බක උසත් මේකමයි. එහෙනම් මේ ත්‍රිකෝණ තුනටම තියෙන එකම ලම්බක උසක්. ආධාරකයත් සමානයි. සමාන ආධාරක. මේ නිල් පාට එක්කෙනාගේ ආධාරකයයි මේ කළු පාට එක්කෙනාගේ ආධාරකයයි කොළ පාට එක්කෙනාගේ ආධාරකයයි සමානයි. සමාන ආධාරක. ආධාරකය සමානයි. හරි? මේක මම ගත්තොත් AB මේක ගත්තොත් PQ මේක ගත්තොත් XY මේ මොකක් ගත්තත් හරි මොකක් ගත්තත් මෙතන මම O කියලා ගන්න ABO ත්‍රිකෝණය ගත්තත් PQO ත්‍රිකෝණය ගත්තත් XYO ත්‍රිකෝණය ගත්තත් මේ මොන ත්‍රිකෝණය ගත්තත් ළමයි මේකේ වර්ගඵලයන් සමානයි. මේ කාර් කියලා දාගන්නකො. ඒකට හේතුව තමයි ඕන අකුරක් දාන්න පුළුවන්. හරි? ඒකට හේතුව තමයි ආධාරකය එකම ආධාරකය. ආධාරකයට අපි x කියලා ගත්තොත් මම ආධාරකයට ගන්නවා x කියලා. ආධාරකයට මම x කියලා ගත්තා. එහෙනම් මේකත් x. මේකත් x. එකම ආධාරකය. එතකොට ලම්බකුස එකම උච්චයක් තියෙනවා. එහෙනම් ළමයි මේකේ ආධාරකය වෙනස් වෙන්නේ නැත්නම් ලම්බකුස වෙනස් වෙන්නේ නැත්නම් වර්ගඵලය වෙනස් වෙන්නේ නෑම තමයි ඉතින් නේද? එහෙනම් ABR ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා PQR ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා XYR ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා තව තිබ්බොත් තවත් ඒවට සමාන වෙනවා. අවශ්‍යතාවය තමයි එකම සරල රේඛාවක් මත සමාන ආධාරක තිබිය යුතුයි. සහ ශීර්ෂය පොදු වෙන්න ඕනේ. පොදු ශීර්ෂයක් විය යුතුයි. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක සහ පොදු ශීර්ෂයක් තියෙනවා නම් එම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙනවා. එහෙනම් මේ හැම ත්‍රිකෝණයකම වර්ගඵලය භාගයක් ආධාරකයේ උණ කිරීම ලම්බකුසමයි. එහෙනම් ළමයි මේ රූප සරණ ඇඳ ගන්න මේක මේ විදිහටම ලියා ගන්න. ඔය හතර පාවිච්චි කරලා අපිට පුළුවන් දැන් ඕන ගානක් වර්ගඵලයේ ත්‍රිකෝණාංග සමත් පාවිච්චි කරන්න වෙනවා. සමාන්තර ආසත් එක් විචාරණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙන ඒවා අපි ඉගෙනගෙන තියෙන ඒවත් සම්බන්ධ කරලා අපිට ඕන ගානක වර්ගඵලය ආශ්‍රිත සිද්ධාන්ත පාවිච්චි කරලා ඕන ගැටලුවක් අපිට දැන් විසඳන්න පුළුවන්. මේක ලියා ගන්න. ඊට පස්සේ දිගටම අපි ගණන් හදමු. මේ ඔක්කොම සම්බන්ධ කරලා ගණන් හදමු. අමාරු ගණන් හදමු. right. අපි ආයේ මුලින් ඉඳලා බලාගෙන ඉමු ළමයි. මොනවද අද කළේ කියලා. මුලින්ම අපි කරේ මොකද්ද? සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය තමයි පාඩම. මේ පාඩමට අපිට අවශ්‍ය වෙන මූලික කරුණු දෙකක් තියෙනවා. එකක්
සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්න නම් ආධාරකය ගුණ කිරීම ලම්බ කුස තමයි වර්ගඵලය හොයන සූත්‍රය. ඒක අපි පොඩි පන්ති වල ඉඳන්ම 9 පන්තියේ ඉඳලම ඉගෙන ගත්ත දෙයක්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ. භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බක උස. 8 පන්තියේ ඉඳන් ඒක ඉගෙන ගත්තා. එහෙනම් ළමයි එකම ආධාරකය මොකක්ද ඒකේ තේරුම? එකම ආධාරකය කියන එකේ තේරුම ආධාරකය වෙනස් වෙන්නේ නැහැ. එකම සමාන්තර රේඛා ඒකේ තේරුම ලම්බ කුස වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එකම ආධාරකයයි එකම සමාන්තර රේඛයි අතර පිහිටන මොනවද? සමාන්තරාශ්‍ර 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 වර්ගඵලයෙන් සමාන වෙනවා. සමාන්තරාශ්‍ර කොච්චර තිබ්බත් වර්ගඵලය සමාන වෙනවා. හැබැයි එකම ආධාරකය. ඒක නිසා එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටන්නේ. ඊගාට අපි ඉගෙන ගත්තා එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තරාශ්‍රයකුයි ත්‍රිකෝණයකුයි ගත්තාම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ඒ කියන්නේ මේ රතු පාට එක්කෙනාගේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකට සමාන වෙනවා. මේ ත්‍රිකෝණය මෙතනම තියෙන්න ඕනේ නෑ ළමයි. මේ ත්‍රිකෝණය ඕන තැනක තියෙන්න පුළුවන් මේක මත. ඕන තැනක. ඕන තැනක කියන්නේ මෙන්න මෙතන තියෙන්නත් පුළුවන්. මෙන්න බලන්න. මෙහෙම තියෙන්නත් පුළුවන්. ওই ත්‍රිකෝණය මෙතන තියෙන්නත් පුළුවන්. තව ඈත තියෙන්නත් පුළුවන්. මේ කොයි ත්‍රිකෝණය ගත්තත් මේ සමාන්තරාශ්‍රයෙන් හරි අඩකට සමාන වේ. හරි අඩකට සමාන වේ. පැහැදිලිද? ඊගාවට ඉගෙන ගත්තා තුන්වෙනි එක. එකම ආධාරකයත් එකම සමාන්තර රේඛාත් අතර පිහිටි ත්‍රිකෝණවල වර්ගඵලය සමාන වෙනවා. මේ ත්‍රිකෝණ තුන විතර නෙමෙයි තව ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි හැම ශීර්ෂයක්ම මේ සමාන්තර රේඛා උඩ පිහිටලා තිබිය යුතුයි. ඒ කියන්නේ ලම්බ කුස වෙනස් වෙන්නේ නැහැ එතකොට. එකම ආධාරකය නිසා ආධාරකය වෙනස් වෙන්නෙත් නැහැ. එහෙනම් වර්ගඵල වෙනස් වෙන්නෙත් නැහැ. ඊගාවට අපි ඉගෙන ගත්තා මේ පාඩමට සම්බන්ධ නැති පාඩමට සම්බන්ධයි මේ පාඩමේ නැති අච්චුපොතේ එම පාඩමට නැති තවත් කොටසක්. එකම සරල රේඛාවක් මත සමාන ආධාරක. එකම සරල රේඛාවක් උඩ තියෙනවා. හැබැයි ආධාරක සමාන වෙන්න ඕනේ. සමාන නැත්නම් වර්ගඵලය සමානුපාතික වෙනවා. සමානුපාතික. වර්ගඵලය එකම අනුපාතයකට තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණනුත් ඒ වගේව අහලා තියෙනවා. එකම ආධාරකේ නම් සමාන වෙනවා. එතකොට මේකෙන් ගානක් මට මතක හැටියට විභාගයට ආපු ගානක් මම ඕනනම් පොඩ්ඩක් හදලා පෙන්නන්නම් ඕගලන්ට. ඒක උදාහරණයක් ටක් ගාලා හදලා පෙන්නන්න. මට මතක හැටියට O-level paper එකක තිබුණ අවුරුද්ද නම් මතක නෑ ළමයි. මෙන්න මේ වගේ ගානක් තිබුණා. මෙන්න මේකේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දීලා තියෙනවා 6යි කියලා. මේක 2යි කියලා දීලා තියෙනවා. මේ මුළු පාදේ 8යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා මුළු ත්‍රිකෝණෙම මෙන්න මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද කියලා අහනවා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද කියලා අහනවා. එහෙනම් ළමයි කොහොමද හොයන්නේ? මේ බලන්න. මේ දැන් ඉගෙන ගත්ත ප්‍රමේය මෙතන 2යිනේ. මම දෙකේවට කඩා ගන්නවා මේක. මේකත් 2යි. ඔන්න දෙකේවට කඩා ගත්තා. මේකත් 2යි, මේකත් 2යි, මේකත් 2යි. මේ 8 කැඩුවේ 2යි, 4යි, 6යි, 8යි. හරිනේ 8. මේ 8 සමාන දෙකේ ගොඩවල් වලට කඩා ගත්තා. දැන් මේ ඉගෙන ගත්ත સિદ્ધාන්තය සමාන ආධාරක මේ ඔක්කොගෙම ආධාරක සමානයි. පොදු ශීර්ෂයක් තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් සමානයි. එහෙනම් 6 4ක් 24යි මේකේ වර්ගඵලය. නමුත් හුඟක් අය හදන්නේ මේකට h කියලා දාලා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන කළා සූත්‍ර දාලා ගොඩක් වැඩ කරනවා. හදන්න බෑ කියනවා නෙවෙයි. පුළුවන්. මේක ලේසියිනේ ළමයි. මේ ප්‍රමේය පාවිච්චි කළා මෙන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට ආපු ගානක්. ලේසියිනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න මේවා ඉතා වැදගත්. හරි. අපි මේකේ සාධනය ගණන් ලබන සතියේ කරනවා. අද මම ඔයගලන්ට කරේ මේ સિદ્ધාන්ත 4. මේක හොඳට පුළුවන් නම් සාධනය ගණන් හරි ලේසියෙන්ම කරන්න පුළුවන්.
එහෙනම් ළමයි අපි අනිත් දවසේ මේකේ ගණන් හදමු. එහෙනම් අදට පන්ති ඉවරයි. සියලු දෙනාටම අයබෝවන්.